පොඩ්ඩු කන්න කැමති එක එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කුහර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. බුබුලු බුබුලු බබල් ඇපලි බැපලි ඇඳුම් දෑතට සුමුදු කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත කියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අලව්වේ සහ ඇල්ලේ මාරක අනතුරු දෙකකින් 8 දිනක් මරුට. ඉදිරි මාස 4ක් සඳහා ආණ්ඩුවෙන් බිලියන 1747ක අතුරු සම්මත ගිණුමක්. පෙර ණය සඳහා බිලියන 778ක්. පාස්කු කොමිසමේදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හඬා වැටේ. ප්‍රහාරය එල්ල වූ දිනේවත් හිටපු ජනපති සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව කියයි. බිලියන 5 දියමන්ති කොල්ලේ සැකකරුවෙකු වන දියගම මංජු අත්අඩංගුවට. ඊරියගම යකාත් කඩු සමග කොටුවේ. ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක්. ළමා අපචාර වලට සම්බන්ධ වන අයට වෙනම අධිකරණයක් පිළිටුවලා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා රජය විසින් කටයුතු කරන්නට. අලව්ව සහ රාවණා ඇල්ල ප්‍රදේශවල අද පෙරවරුවේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. මොවුන් දෙපිරිසම අවමංගල උත්සව දෙකකට සහභාගී වී ආපසු එමින් සිටියේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දවසේ පුවත කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේදී අද අලුයම 4:05ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් මෝටර රථයේ ගමන් කළ රියදුරු ඇතුළු 5 දෙනාම බරපතල තුවාල ලබා අලව්ව මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන පෞද්ගලික සමාගමක සේවය කරන පිරිසක් වන අතර වරකාපොළ ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වී ආපසු එමින් සිටියේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. මෘත ශරීර අලව්ව මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගිය පුද්ගලයන් අවුරුදු 22ත් 29ත් අතර වයස්වල පසුවන්න. ඔවුන් කොච්චිකට්ටුව, නෙළුම්දෙනිය, වැලිමඩ සහ ඉබ්බාගම වෙන ප්‍රදේශවල පදිංචිකරුවන්. කෙසේ වෙතත් මෝටර රථයේ ගමන් කර ඇත්තේ මාර්ගයේ වැරදි මන්තිරුවේ බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණ ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත්තේද අද පෙරවරු 6ට පමණ. වෑන් රථයේ රේදුරු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ 5 දෙනෙකු සිරිගල, බදුල්ල, වැල්ලවාය සහ දෙමෝදර රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ සිරවී සිටි රේදුරු බේරා ගැනීමට පොලිසිය දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළුන් ඇතුළු ප්‍රදේශවාසීන්ට පැය 3ක පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. බලාගෙන අර එක අතාතාරි පොල් වලාතාරි පාත ටික දෙන්නේ මොන තුනේ ඔන්න කතා කරලා යන්න දුන්නා අර
ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගත් නමුත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ. එමින්ම බරපතල තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනෙකුද පසුව මිය ගියා. මෙලෙස අනතුරට ලක් ඇත්තේ බදුල්ල විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරීවරුන් පිරිසක් වන අතර ඔවුන් හම්බන්තොට ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වී ආපසු එමින් සිටියේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. මියගිය පිරිස පස්සිර බදුල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 57, 47 සහ 50 හැවිරිදි වියේ පසුවන්න. මෘත ශරීර දෙමෝදර රෝහලේ තැන්පත් කර තිබෙනවා. මේ අතර තඹුත්තේගම පයින්ඩිකුණු ප්‍රදේශයේදී තලේ මන්නාරම සිට කොළඹ දක්වා දහවනේ වූ රාත්‍රී තැපැල් දුම්රියේ අද අලියුම 1:30ට පමණ කැබ් රථයක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එකම පවුලේ පියා මව සහ දේනියක් ඇතුළු 7 දෙනෙකු කැබ් රථයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කෙරුණා. තලකොළ ඉඳලා ඇවිල්ලා සර් මේ කෝච්චිය යදුනා මුණ හැරනවා මේ පැත්තේ. එහෙනම් බේරු. කී දිනකද හිටියද? 7ක් ඉඳලා. 7 දිනක්. ඔවුන්ගෙන් 5 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කරවා තිබෙනවා. සාදයකට සහභාගී වී ආපසු එමින් සිටියේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති අතර පොලිසිය පැවසුවේ එම ස්ථානයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් ඇතත් එය ක්‍රියාත්මක කර නොමැති බවයි. පොලිසිය අදාළ ගේට්ටුවේ මුරකරු නැවතී සිටි ස්ථානය පරීක්ෂා කළද ඔහු එහි සිට නැහැ. කෙසේ වෙතත් අපරීක්ෂාකාරී රියදහවන යටතේ කැබ්‍රතේ රියදුරට එරෙහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කළා. මේ අතර අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශීය නිවසක 15 හැවිරිදි දරුවෙකු පනගැන්වූ ලොරි රථයකට යට වී 9 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවස අසල යතුරු සහිතව නවතා තිබූ ලොරි රථය පනගන්වා ඇති අතර එය එකවරම ඉදිරියට දහවනය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේදී පාපැදියකින් පැමිණි 9 හැවිරිදි දරුවා එම ලොරියට යට වී ඇති බවයි. බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. දවසේ පුවත මේ වසර අවසානයේ තෙක් රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1747.68ක අතුරු සම්මත ගිණුමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. රජයේ වියදම් පියවා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති මෙම අතුරු සම්මත ගිණුම අනුව සැප්තැම්බර් 1 වනදා සිට ඉදිරි මාස 4ක කාලය සඳහා රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 1747.68ක්. ඉන් රුපියල් බිලියන 758.18ක් ප්‍රාග්ධන වියදම්. ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1747.68ක මුදලින් රුපියල් බිලියන 778.39ක මුදලක් වෙන් කර ඇත්තේ මීට පෙර දේශීයව සහ විදේශීයව ලබාගත් ණය පියවීම වෙනුවෙන්. ඉදිරි මාස 4ක කාලය සඳහා ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වන සංවර්ධන සහ මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් රුපියල් බිලියන 4.98ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ක්‍රියාත්මක වන මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 932ක්. පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කටයුතු සඳහා රුපියල් බිලියන 1.04ක මුදලක්ද අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා. මේ අතර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක වන සංවර්ධන සහ මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අතරින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යටතේ පවතින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. ඒ රුපියල් බිලියන 194.38ක්. එම අමාත්‍යාංශ යටතේ පවතින පළාත් සභා අතරින් වැඩිම මුදල වන රුපියල් බිලියන 19.29ක් වෙන් කර ඇත්තේ බස්නාහිර පළාත් සභාවටයි. පළාත් සභා අතරින් අවම මුදල උතුරු මැදට වෙන් කර ඇති අතර එය රුපියල් බිලියන 6ක්. අතුරු සම්මත ගිණුමෙන් දෙවනියට වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම් සඳහායි. ඒ බිලියන 174.09ක්. මුදල් අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 136.5ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 76.66ක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 70.74ක් ඇස්තමේන්තු කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 88.08ක්.
අතුරු සම්මත ගිණුමේ අවම ඇස්තමේන්තුගත මුදල වෙන් කර ඇත්තේ උදේ ගම්මන්පිල මහතා යටතේ පවතින බලශක්ති අමාත්‍යාංශයටයි. ඒ රුපියල් මිලියන 79ක්. මීට අමතරව විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 17.4ක මුදලක්ද අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා. අතුරු සම්මත ගිණුමෙන් ඇස්තමේන්තුගත සමස්ත මුදල පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායමට අමතරව රුපියල් බිලියන 1300ක මුදලක් දේශීය හෝ විදේශ ණය ලෙස ලබා ගැනීමටද යෝජනා කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ලබා ගැනීමටයි ඇස්තමේන්තු කර ඇත්තේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹුණේ බෞද්ධ උපදේශක සභාවේ 5 වැනි සභාවාරයේදී. ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 5 වන සභාවාරය ඊයේ පසරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර ඊට ත්‍රිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියා. රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරියටත් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී මහා සංඝරත්නයේ මඟ පෙන්වීම අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා. අමාත්‍යාංශ සීමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරි කිරීමට ඉවහල් වන බව එම සාකච්ඡාවට එක් වූ අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදාස හිමියන් පෙන්වා දී ඇති අතර පූජ්‍ය දිව්‍යාගහ යසස් හිමියන් සඳහන් කර ඇත්තේ රජයේ රැකියා ලබා දීමේදී දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව පවතින බවයි. අපිට ලොකු අභිමානයක් ඇති වුණා පාර්ලිමේන්තුවේ සියලුම නිලතල කතානායක දුරේ ඉඳලා ඉතාම සංවරව සම්භාවනීය විදිහට පක්ෂ විපක්ෂ දෙගොල්ලම එකතු වෙලා විපක්ෂ නායකවරයා පත් කරගෙන තැන දක්වා ඉතාම හොඳින් සිද්ධ කරා. එදා විපක්ෂ නායකවරයා පත් කළේ අසාධාරණ විදිහට. ආන් පක්ෂයේ සංවිධායක පත් කළේ අසාධාරණ විදිහට. ඒවා ඉතින් අවශ්‍ය නැහැ. දැන් ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කළා. එදත් මේ බෞද්ධ ප්‍රදේශක සභාවේ මේ මතේ ජයග්‍රහණය කළා කියන එකයි සන්තෝෂයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. අපේ ශාසනික සංශෝධන, අපේ බෞද්ධ අධ්‍යාපනය, ඒ වගේම අපේ සංස්කෘතිය, අපේ පුරාවස්තු ගැන ඒකමතික තීරණ අපි අරන් නැහැ. මෙතනයි මේ වරද. අතරමැදින් නෙවෙයි කතා කරන්න ඕනේ. ඒ මූලික කතිකාවත ක්‍රියාත්මක කරන්න ඕනේ මේක තුලින්. මම යෝජනා කරලා තියෙන්නේ අග්‍රහාර රක්ෂණයක් වගේ එකක්. අපිට පිරිකරයක ආකෘතියකින් හදලා දායකයන්ට පූජා කරනකොට ඒ වවුචර්පත් පූජා කරන්න පුළුවන්. ඒතර වවුචර්පත් 10ක් විතර පූජා පරිස්කාර වශයෙන් ලැබිච්චාම උන්වහන්සේගේ වාරිකය ගෙවිලා ඉවර වෙනවා. ඒතර උන්වහන්සේට ඒ අවුරුද්ද ඇතුළත තමන්ගේ ලොකුහාමුදුරුවෝ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් නඩත්තු කරන්න පුළුවන් රෝහල්ගත රක්ෂණය. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ප්‍රතිපත්ති, අපේ ආගම, අපේ උරුමයන් මේවා වෙනුවෙන් විශේෂයෙන්ම සිදුවිය යුතු කරුණු පිළිබඳව උපදෙස් දීම තාමත්ම වැදගත් වෙනවා. බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට පුළුවන් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඍජුවම අධ්‍යාපන ඇමතිතුමා යටතට ගැසට් කරන්න. මේ විෂය කෙරෙහිම යොමු වෙන්න තමයි අපි රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරේ. හැබැයි මම සාකච්ඡා කරලා බලන්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතටත් ගන්න පුළුවන්කමක් තියෙනවද කියන එක. වයඹ පළාතේ යලමහා කන්න දෙකන්නම වගා කළ හැකි පරිදි වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. එය අද කුරුණෑගලදී පැවති ගොවි හමුවකදී. කුරුණෑගල මොරගොල්ලාගම සියමලන් ගමුව වැව්තාවුල්ලේ පැවති මෙම හමුවේදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා. සියමලන් ගමුව වැව මැද සිට ඔරුවකින් පැමිණ තමයි ඒ ජනතාව අපේ මේ ප්‍රදේශයේ අලුත් മന്ത്രിවරුන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එයාටත් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද හේතුව අර කුජීත වෙච්ච දේශපාලන සංස්කෘතියක් ඇතුලේ නෙමෙයි ඔයගොල්ලෝ දැන් අලුත් දේශපාලන සංස්කෘතියක අලුත් පෙරගමන් කරුවෝ බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ රට වෙනස් කරමු. මේ රට වෙනස් කරන්න පුළුවන්. අපි මේ වෙලාව වැරද්දුවොත් කවදාවත් ජනතාව අපිට සමාව දෙන්නේ නැහැ. යුද්ධේ නිමාවට පත් වුණාට පස්සේ කවුරුත් දැනගත්තා මේක පරාජයට පත් කරන්න බෑ මේ යන ගමන. අල්ලගත්තා පැරණි ක්‍රමයට විජේසිකයෝ. ඔය චන්ද්‍රිකා කියන නෝනා.
ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ උන්නත් ඒකට ඇඳගත්තා. මංගල සමරවීර උන්නහලා ඔය මහා රාජිතය දද්දොස්තර හාමුදුරුවන්ගේ කරපිටින් ආපු චම්පිකය මේ කණ්ඩායම එකතු වෙලා අපේ පක්ෂයට මහලේකම්තුමා සිංගප්පූරුවට අරන් ගිහිල්ලා ඩොලර් මිටි මේ වාගේ ටීපු උඩ තියලා මොකද ඉතින් ආයේ නොයන්නේ. ආප්ප කාලා නෙමෙයි මොනවා කාලා වුණත් යනවා ඒ ඇත්තෝ. අද മന്ത്രി ධූරයට පොරකන එයාගේ මහා මිගට්ටත් ගුණානන්ද හාමුදුරුවෝ කියලා වාදීපතිංග කියලා හඳුන්වපු අද නිකන් අර මහා මන්දාතු රජුරෝ රජකමෙන් කළ පින්කම් බලෙන් සක්‍ර භවනයට ගියාම භාගයක් දුන්නා. සක්‍රයා සතුටු වෙලා මේක භාගේ භුක්ති විඳිනකොට කල්පනා කළාට මේ සක්‍රයා මරලා දැම්ම නම් ඔක්කොම මරණේ කියනවා මේක නරි බල්ලෙක් වගේ පල්ලයට යනවා. අද සියලු එකෙන් කඩාගෙන වැටිච්ච ඒ ඇත්තෝ තමයි මේ සියල්ල සිද්ධ කළේ කියන එක අපි දන්නවා. ඒ වගේම රාජිත්‍ය කිව්වේ කොහොමද? සතියකට හැරයක් රාජපක්ෂලා එක එක කූඩුවේ දාන්න ඕන කියලා කිව්වා. දැන් කූඩුවට යන්න ළඟ වෙලා ඉන්නේ කියාව එකමයි. දැන් ඔන්න වෙන්න. ඒ වගේම අපෙන් ඉවත් වෙලා ගියාට පස්සේ කිව්වේ පාරක් ගානේ විදුණක් වා. මීයක් දවසක් බීලා යන ගමන් අද පූසෙක් ආවොනොත් තරි ගහනවා මම කියලා. ඒමයි ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කළේ. අන්තිමට බලාපුවාම ජනාධිපති වෙනකොට මිනිහට මොකක් ගන්න ඥාවු ගන්නකොට. එහිදී ප්‍රදේශීය ජනතාව තමන් මුහුණ දෙන ගැටලු කිහිපයක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළා. ජල යෝජනා ක්‍රමය තුල අබම්පොල කලාපයේ වැව් 200ක් තමයි සටහන් වුණේ මේ සම්පූර්ණ මේවා එකේ. වැව් 647ක් තිනවා මහව නාගොල්ලාගම හීනුග්ගල අබම්පොල ග්‍රාම නිලධාරි වසම් 28ක් තිබෙනවා. ඒ සඳහා ඔබතුමා කාර්ය අවධානය යොමු කළා ප්‍රතිපාදනය වෙන කලස් ඉල්ලයි. අපිට තියෙන එකම ගැටලුව තමයි හම්බෙන්නේ 130යි 130ට හරියන්න තමයි ඔය ටික දැනට කරලා තියෙන්නේ. අමතරව දෙනවා නම් අපි සමීක්ෂණය කරලා පුළුවන් දේ කරලා දෙන්න ලෑස්ති. දැන් වැව් ටික හැදුවොත් ගැඹුරු කළා වැව් ටික සර් මෙහෙමයි දැන් ව්‍යාපෘතියෙන් අපිට යම් කිසි මුදලක් වෙන් කරලා තියෙනවානේ. ඒතකොට අපිට ප්‍රතිපාදන තියෙන්නේ ආසියානු සංගතන බැංකුව හරහා මේ ප්‍රමාණය කරන්න විතරයි. ඒතකොට ඕකේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා තමයි ඒ වගේ වැඩ කරෙන්න ඕන සර්. සිමෙන්තුවක් දෙන්න කොච්චර ඕන වෙනවද? හොඳයි සර් පුළුවන්. මුදල් අමාත්‍යාංශයෙන්. හරි. අපේ දෙමව්පියන්ට ලැබිච්ච අක්කර දෙකක ඉදමේ තමා මේ වන විට අපි දැන් පරම්පරා 3ක් ගෙවල් ඉදි කරගෙන පදිංචි වෙලා ඉන්නේ. අපේ ගමේ එහෙම කැඩී ගිය පවුල් මං හිතන්නේ 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලා හිටිනවා. මේ ප්‍රශ්නේ මං හිතන්නේ මේ පළාතට විතරක් නෙවෙයි මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අපි අවබෝධ කරගෙන තියෙන්නේ මොනවා හරි ඒ ගැන කටයුතු කරන්න. අඩි කට උඩ අපි ජීවත් වෙන්නේ ගරු අගමැතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පාරට ලයිට් ටිකක් දාලා දෙන්න කියලා යන්න බයයි. ඔබතුමාගෙන් ඉතා යටහත් ඉල්ලා සිටිනවා. ඒ පාර හදලා ලයිට් ටික දාලා දෙන්න. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා කළ ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාට් වාර්තාවෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ගැන සොයා බලන බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. මගේ කතාව මම ආරම්භ කරන්නේ මගේ මව් භාෂාව ලෝකයේ පැරණිම නොනැසී පවතින භාෂාව වගේම මේ රට නිජ භූමිය කරගත් පළමු සෝදේශික වැසියන්ගේ භාෂාවෙන් ඔබට සුබ පතමින්. අර විග්නේශ්වරන් එයා ප්‍රභාකරන්ගේ ලොකු අපච්චි වෙන්නේ නෑන්නේ. ඉතින් විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පෙරේදා ඒකට වැඩි කවුරුත් අහුම්කම් දුන්නෙත් නෑ. හින්දාකට කලබලයක් ගියේ නෑ. නමුත් ඔහු කිව්වා ලංකාවේ පැරණිම භාෂාව සිංහල භාෂාව නෙවෙයි දෙමළ භාෂාව කියලා. විග්නේශ්වරන් දෙමළ භාෂාව තමයි මගේ පරණ භාෂාව කියන්නේ ඉස්සෙල්ලා මම විග්නේශ්වරන් කියනවා දරුවන්ට දෙමළ උගන්වලා ඉන්න කියලා. දරුවන්ට යාගේ දෙමළ බෑ. විග්නේෂන් සහ ගජේන්ද්‍ර පොන්නම්බලම් කියන මන්ත්‍රීවරු දෙදෙනා මුල්ලිවයිකාල් සෝන් පිටේ තමයි දිනුම් දිමු දුන්නේ. ඉතින් උතුරු බෙදීමේ නාය පත්‍රයේ ඉඳගෙන කොහොමද එදා ඒකට සාක්ෂාත් කරන්න පොරොන්දු වෙනවා කියලා දිනුම් දුන්නේ. ඒ සම්බන්ධයෙන් අපි කතානායකතුමාගෙන් අහන්න බලාපොරොත්තු. ඔහුගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ විරෝධත්වය පත් කරලා ඒක ඇන්සාඩ් ගත වෙලා තියෙනවා නම් ඒක ඇන්සාඩ් එකකිනුත් ඉවත් කරන්න අපි කටයුතු කරමු. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා. යම්කිසි ඉල්ලීමක් කරා විග්නේශ්වරන් මන්ත්‍රීවරයා යම්කිසි ආකාරයෙන් ජාතිවාදී හැවිස්සනාකාර සභාවට පොරොන්දු වුණා. ඒ ගැන සොයලා බලලා ඒක කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා බලලා අවශ්‍ය නම් ඒ තීන්දුව ගන්නවා. මේ අතර අභිනව කතානායක ධුරයටපත් මහින්දයාපා අබේවර්ධන මහතා අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා.
පාස්කු ප්‍රහාරයට පෙර දිනේත් සහ ප්‍රහාරය එල්ලවීමට මිනිත්තු කිහිපයකට පෙරත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ ගැන තොරතුරක් දැනුම් දීමට තමන් උත්සාහ කළද ඒ වන විට පෞද්ගලික විදේශ සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. කොමිසමේ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු හඬා වැටෙමින් පිළිතුරු දෙන ආකාරයද එහිදී නිරීක්ෂණය කළ හැකි වුණා. පාස්කු ප්‍රහාරයට පෙර දින නිලන්ත ජයවර්ධන මහතාට ලද විදේශ තොරතුරුකරුගේ බුද්ධි තොරතුර එවක ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේදයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මෙහිදී ප්‍රශ්න කර සිටියා. මම උත්සාහ කළා ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති රොහන් සිල්වාට ඇමතුමක් අරගෙන මං ඇහුවා රොහන් කොහෙද ඉන්නේ? මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕන කියලා. ජනාධිපතිතුමා පෞද්ගලික විදේශ සංචාරයක් ගියා කියලා ඔහුමට දැනුම් දුන්නා. මං දැක්ක ජනාධිපතිතුමා පිටරට සංචාරයක් ගිහින් කියලා පත්තරේ දාලා තියෙනවා. 20 වෙනිදා ඔබ ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කරලා වෙන මොනවද කිව්වේ? ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිලනිවසේ තිබුණ දුරකථනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකයට කතා කරන්න පුළුවන් බවත් ජනාධිපතිවරයා ළඟ ජංගම දුරකථනයක් නැති බවත් කිව්වා. ඒ අනුව ඔබ මේ තොරතුර ලබා දෙන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතුමක් ගත්තද? ඔව්. මම හවස 6:18ට පැජට් පාරේ දුරකථනයට අරගෙන කිව්වා මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕන කියලා. ඔවුන් ඊට උත්සාහ කරන්න කිව්වා. නමුත් ස්වාමීනි පාස්කු ප්‍රහාරයට කලින් දවසේ ඒ කියන්නේ අප්‍රේල් 20 වෙනිදා දවස තුල ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ඔබ පසුව යලි උත්සාහ කළේ නැද්ද? නැහැ. මට මේ තොරතුරු ලැබුණු අප්‍රේල් 4ත් ජනාධිපතිව දැනුවත් කරන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. මගේ රාජකාරීමේ වගකීම තිබුණේ ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රදානී සහ පොලිස්පති දැනුවත් කිරීම. මට කරන්න පුළුවන් උපරිම ඉෂ්ට කළා. මම ජනාධිපතිට කියන්න හිතුවේ පස්සේ කියයි ඔයාලා කිව්වේ නැහැ කියලා. මට මේ ලැබෙන සියලු තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුයි කියලා කොහෙවත් ලිඛිතව හෝ වාචිකව උපදෙසක් දීලා නැහැ. ඒත් මම මේ පණිවිඩය කියන්න ගත්තම ජනාධිපති බිසි. ඔබට දැන් හිතෙන්නේ නැද්ද ජනාධිපතිවරයා දැනුවත් කළා නම් මිනිස්සු බේරගන්න තිබුණා කියලා? ජනාධිපතිතුමා දැනුවත් කරන එක මං විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ජාතික බුද්ධි ප්‍රධානියටත් ආරක්ෂක ලේකම්වරයාටත් පොලිස්පතිවරයාටත් පුළුවන්. මම දන්නේ නැහැ ඔවුන් ඒක කළාද කියලා. නමුත් මම උත්සාහ කළා. ඔබ මීට පෙර කිව්වා හෙට ප්‍රහාරය වෙන බව කිව්වම පොලිස්පති එය බැරෑරුම්ව නොගත් බව ඔබට හිතුණා කියලා. ඇයි? ඒ වෙලාවෙවත් ජනාධිපතිවරයා දැනුවත් නොකළේ? ජනාධිපතිතුමාට කතා කළත් එයා කතා කරන්නේ ආරක්ෂක ලේකම්වරයාටනේ. නැත්තම් අගමැතිවරයාට කතා කරයි. මම දන්නේ හැබැයි අගමැතිවරයාට කතා කරයිද කියලා. මම ජනාධිපතිවරයාට කතා කරලත් මුකුත් උනේ නැතිනම් ඒත් කියයි රාජ්‍ය බුද්ධි සේවයේ මුකුත් කළේ නැහැ කියලා. ජනාධිපති ලංකාවේ නොසිටියා නම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට නොකිව්වේ? අගමැතිවරයා දැනුම්වත් කළේ නැහැ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට නොකිව්වේ ඔහු මේ වගේ කටයුතු වලට සැලකිය යුතු ලෙස දායකත්වයක් දැක්වුවේ නැති නිසා ස්වාමීනි. නිලන්ත ජයවර්ධන මහත්තයා, ඔබට අප්‍රේල් 21 වෙනිදා තොරතුරක් ලැබුණද ප්‍රහාරයට පෙර? උදේ 8:27ට මගේ තොරතුරුකරු මට කිව්වා ඔවුන්ගේ එක ඉලක්කයක් වෙන්නේ කොළඹ මෙතෝදිස්ත පල්ලියක්. ඔවුන් මේ ප්‍රහාරය අද උදේ 6:10 අතර සිදු කරනවා කියලා. මම මේ තොරතුරු ලැබුණු ගමන් 8:28ට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහටත් 8:30ට පොලිස්පති පෝජිත් ජයසුන්දරට කතා කරලා කිව්වා මේගොල්ලෝ ගහන්න පටන් ගන්න හදන්නේ මෙතෝදිස්ත පල්ලියකටත් ගහන්න හදනවා. මේ ගැන නන්දන මුණසිංහ මහත්මයාටත් කිව්වා කියලා. හැබැයි මට පොලිස්පතිවරයා උපදෙසක් දුන්නේ නැහැ. ඊට පසු 8:32ට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරලා විස්තරය කිව්වා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කොමිසමේ අවධානය විදේශ බුද්ධි තොරතුරුකරු නිලන්ත ජයවර්ධන මහතාට තොරතුරු ලබා දුන් 2019 වසරේ අප්‍රේල් 4 වන දින සිට පාස්කු ඉරිදාව දක්වා සිදු වූ සිදුවීම් වෙත ගෙන ගිය අතර සාක්ෂිකරුගෙන් ඇය විමසා සිටියේ තොරතුරු සියල්ල ලබා දීත් ක්‍රියාත්මක වූවා නම් මෙය වළක්වා ගැනීමට හැකියාව තිබුණා නොවේද යන්නයි කොමිසම හමුවේ ඉතා හැඟුම්බරව නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී පැවසුවේ එක මිනිහෙක් හරි එහෙනම් බේරගන්න තිබුණා ලෙසයි. පළමු බෝම්බේ පුපුරා ගියා කියලා දැනගත් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔබ කුමක්ද සිතුවේ? මට දැඩි කනගාටුවක් දැනුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මම වුණ නිසා. මම උත්සාහ කළා ස්වාමීනි. ඒත් මට බැරි වුණා. ප්‍රහාර කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂක අමාත්‍යාංශයට රැස් වුණා. මම එතනදී කිව්වා දැනට 6ක් පිපිරුණා. තව 2ක් තියෙනවා. තව බෝම්බ පුපුරු වෑන් එකක් තියෙනවා. ඒ නිසා කිසිම තැනකට යන්න එපා කියලා. 21 වෙනිදා උදේ ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණද? උදේ 7:59ට පැජට් පාරේ නිලධාරියා අරන් කිව්වා සර් ලයින් එකේ ඉන්න ජනාධිපතිතුමා සම්බන්ධ කරන්නම් කියලා. මං එතකොට කිව්වා ඔයාලට මං ඊයේ කිව්වේ දැන්ද කරන්න කියලා. ඒත් සම්බන්ධ වුණේ නැහැ. මං ආයෙත් ප්‍රහාරය ලැබෙනකොට 8:58ට අරන් සැරෙන් කිව්වා දැන්වත් ජනාධිපතිතුමාව සම්බන්ධ කරන්න කියලා.
ඊට පස්සේ උදේ 9:13ට ජනාධිපතිතුමා මට කතා කළා. මං කිව්වා ජනාධිපතිතුමා මං ඊයේ ඉඳලා උත්සාහ කරන්නේ. මෙන්න මෙහෙම ගැටලුවක් ඇති වෙලා තියෙනවා. තව වෙන්න තියෙනවා කියලා. ඊට පස්සේ එතුමා කිව්වා හරි මං ලේකම්ට කතා කරන්නම් කියලා. පසුව දවල් යලි ඇමතුමක් අරගෙන මගෙන් සම්පූර්ණ විස්තරය අහගත්තා. ප්‍රහාරය ගැන කිව්වම ජනාධිපති කිව්වේ හරි මං ලේකම්ට කතා කරන්නම් කියලා විතරයිද? මට මතක එච්චරයි ස්වාමීනි. වෙන කිසිම ගතියුතු පියවරක් හෝ උපදෙසක් ගැන කිව්වේ නැහැ. දුබායිහි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජික ධර්මසිරි නැමැත්තාගේ සහෝදරයෙකු හෙරොයින් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ බැංකු ගිණුමක ගත වූ මාස 8ක කාලය තුළ රුපියල් 1,43 ලක්ෂයකට අධික මුදලක් සංසරණය වී ඇති අතර පොලිසිය සඳහන් කළේ ඔහු සොයිසාපුර වෙළඳසැලකට වෙඩි තැබීමේ සිද්ධියට ආයුධ ප්‍රවාහනය කළ පුද්ගලයා බවටද අනාවරණය වී ඇති බවයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව හෙරොයින් සමග මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි එල්ලාවල ලියනගේ ක්‍රිෂාන් චාම්බර පෙරේරා නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකරු ගමන් කළ යතුරුපැදිය සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක මද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කටයුතු ඩුබායිහි සිට මෙහෙයවන ධර්මසිරි නැමැත්තාගේ සහෝදරයෙකු බවත් ඔහුගේ උපදෙස් මත මෙලෙස හෙරොයින් රැගෙන ගොස් ඇති බවත් හෙළිව තිබෙනවා. රැකියාවක් කරනවා. මොකද කලින් කළේ? කලින් accounts executive ගිහින් විදාය. ධර්මසිරි කියන්නේ කවුද? තාත්තගේ අයියාගේ බාල පුතා. දැන් මාසෙකට තමුන්ට කීයක් වටුප ගෙවුවද ධර්මසිරි? 50000ක් පමණ. 50000 කියන්නේ මොකද්ද තමුන් කරපු ජොබ් එක? මේ සිද්ධියෙන් පස්සේ මට හැංගෙන්න කිව්වර සමහර 50000ක් දෙන්න ජීවත් වෙන්න කියලා කිව්වේ. හැංගෙන්න කිව්වේ මේ මොරටුවේ වෙඩිතිරු සිද්ධියෙන් පස්සේ. හැංගෙන්න කිව්වේ පොලිසියෙන් බේරේ. දැන් ඔයාගේ account කීයක් තියෙනවද? ලක්ෂ 100 තියෙනවා තමුගේ ලක්ෂ 143ක් තියෙනවා. මේ ලක්ෂ 143 කවුද ඩිපොසිට් කරලා තියෙන්නේ? ධර්මසිරි කියන අය. පිටරටම සල්ලවිලා තියෙනවද? දුබායි වලින්? නෑ නෑ මම හිතන්නේ එයාලගේ account එකකින් transfer කරනවා මේන් account එකකින්. දැන් තමුගේ account එකෙන් සල්ලි වලට තමුන් මොනවද කරන්නේ? දෙන්න කියන්නේ කාටද? ධර්මසිරි පොලිසියේ මහතුරුන්ට එයාලගේ උසාවිය සම්බන්ධයෙන් තියෙන නඩුවලදී lawyers මහතුරුන්ට ඒ වගේ විදිහට තමයි ඒකෙන් කෙරුවේ. ඔය 143ම? ඔව් සර්. ධර්මසිරිට කොහෙන්ද සල්ලි වෙච්චද? ඒකන සල්ලි දාන්න හේතුව මොකද? හෙරොයින්. මේ ලල්කිසේ අවුරුදු සියලුම දෙනා ඔවුන්ගේ හෙරොයින් තමයි සල්ලි ධර්මසිරි සහ අංජනයි. සොයිසාපුර ප්‍රදේශයේ වැල්සලක සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ ගිනිඅවි ප්‍රවාහනය කිරීම සඳහාද මෙම සැකකරු සැලසුම් සකස් කර තිබෙනවා. සොයිසාපුර එදා වෙඩිතිබ්බ එකේ මොකද්ද තමුන්ගේ ටාස්ක් එක? පස්සේ දවසේදී සිසර් කියන පුද්ගලයෙකු විසින් අදාළ ආයුධ ටික රැගෙන ගිහින් තියෙනවා මේ 10 කම පාර දිගේ. නමුත් ඒක මම පසුව දන්නේ ඊට කලින් ධර්මසිරි වරයා නෑ මට කිව්වා ඒ 10 කන්නේ සිට මේ අමරසිංහ මහත්තයා ගෙවල් පැත්තට වෙනකම් පාර බලන්න කියලා පොලිසියෙන් කිව්වා. දුරකථනයේ සම්බන්ධ අතරතුර තමයි මගිනුත් ඒක කොහෙද ඉන්නේ කියලා. ඒකවල මම දන්නවා මම සිසිර මීට කලින් හඳුනලා තිබුණා. ඔය හොර ඒ දුර බලපත්‍රයම හදලා කෙනෙක් කියලා පොඩ්ඩ සිසිර. ඔව්. ඉතින් මේ අමරසිංහ මහත්තයා ගෙවල් හදනනම් පාර බැලුවා. අල්ලි වෙලා එතන ඉන්නකොට තමයි මේ සිසිර කියන කෙනා වාහනේ පැමිණියේ. ඊට පස්සේ මම එතනින් පිටත් වුණා. අදාළ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබා දුන්නා. මේ අතර කළුතර හොරණ මාර්ගයේ ඇලමුදර ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 21ක් වන සැකකරුවන් දෙදෙනෙක්. ඉන් එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධකාරී සමාජික කැවුමාගේ සමීපතමයෙකු වන අතර ඔහු පන්නිපිටිය ඇරවුල ප්‍රදේශයේදී සිදු වූ රුපියල් බිලියන 5ක පමණ වටිනාකමින් යුතු දියමන්ති සහ මැණික් කොල්ලේ ප්‍රධාන සැකකරුවෙකු වන අමරතුංගලාගේ දොන් මංජු හෙවත් දියගම මංජු නැමැති පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා. පොලිසියට සහ ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන ඊරියගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නැමැති අපරාධකරු තලංගම පොලිසිය විසින් බත්තරමුල්ල සුබූතිපුරදී අත්අඩංගුවට ගත්තා. සැකකරු සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන කරාටිය දම්මිකගේ ගෝලයෙකු බවද පොලිසිය සඳහන් කළා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් රිවෝල්වරයක් කඩු දෙකක් ව්‍යාජ ලෙස සැකසූ වාහන අංකතහඩු දෙකක් සහ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. වාහන මංකොල්ල කෑම් කප්පම් ගැනීම සහ ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන ඒකකයටද අවශ්‍යව සිටි සැකකරුවෙකු වන යකා සම්පත් නැමැත්තා හිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දවස කහතුඩු ගිහිල්ලාද වඩුවේ කියන්න එපා ඔය දවසේ මම ඊට කල්ලු කරා දවස කහතුඩුයි ගියේ නෑ කහතුඩු ගේ ගාවරන් ගියේ මේ අතර අම්බලන්ගොඩ පැරට්මන් සන්ධියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ලූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. අද උදෑසන 8:55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර පොලිසිය සඳහන් කළේ සැකකරුවන් සම්බන්ධයෙන් CCTV දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන සිදු කරන බවයි. මෙම වෙඩි තැබීමේ සිද්ධියට සංවිධානාත්මක අපරාධ කල්ලියක සම්බන්ධ
අවශ්‍යතාවක් තිබෙද යන සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර කළුතර පේනියාවල ගල්දෙනියල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ගල්දෙනියල්ල ප්‍රදේශයේ ගොවිපලක සංගවා තිබූ වායු රයිෆලයක් සහ හක්කපට සොයා ගැනීමට පේනියාවල පොලිසියට හැකි වුණා. විමර්ශන අතරතුරදී සැකකරු පොලිසියට පහර දී පලා යාමටද උත්සාහ කළ බව පොලිසිය සඳහන් කළා. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මද්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පොලිස් ප්‍රජායකක හරහා බුද්ධි තොරතුරු ලබා ගැනීමේ ජාලයක් ක්‍රියාත්මක කරන බව නුගේගොඩ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා අද කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළා. මද්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැති කරලා මහජනයාට ජීවත් වීමට පරිසරයක් ඇති කර ගැනීම. පොලිසියට සම්පූර්ණයෙන්ම මෙවැනි කාරණා ඉටු කරන්න ටිකක් අපහසුයි. මද්ද්‍රව්‍ය විකුණන පුද්ගලයා මිනිසුන්ට කරදරයක් වහිතේ ජීවත් වෙන පුද්ගලයෝ කවුද? පාතාල සමාජිකයෝ කවුද කියලා අපි අඳුරගෙන අපිට ඒව තැනුන්නේ. ඒ ඊටු ටික වැට් ටික මම කරන්න. ළමා අපචාර නඩු විභාග කිරීම සඳහා අවශ්‍ය වූහොත් වෙනමම අධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සවයකදී. ළමා අපචාර වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ වන ශිරන්තේ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපිට නීති ගේන්න පුළුවන්, වැරදි කරුවන්ට දඬුවම් කරන්නට පුළුවන්. නමුත් අපේ මල්වැනි මේ පොඩි දරුවෝ එක සැරයක් තැළුනොත් ඒකේ ප්‍රතිවිපාක ඔවුන්ට ජීවිත කාලයටම විඳින්න සිද්ධ වෙනවා. අවශ්‍ය වුණොත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව ළමා අපචාර වලට සම්බන්ධ වන අයට වෙනම අධිකරණයක් පිහිටුවලා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා රජය විසින් කටයුතු කරන්නට. අපි පිළිගත යුතු එක දෙයක් තියෙනවා. මේ දරුවන්ට වැඩිම අපචාර සිද්ධ වන්නේ පාරේ යන අයගෙන් නෙවෙයි, අමුත්තන්ගෙන් නෙවෙයි. අති බහුතරයක් අවස්ථාවලදී ඒ දරුවට ඊටාම සමීප එක්කෝ පවුලේ පුද්ගලයෙක්ගෙන්, එක්කෝ සමීපතම ඥාතියෙක්ගෙන්, එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන්. අපි දන්නවා පෞද්ගලික කාලෙදී යම් යම් මතභේද තිබුණා. නමුත් මම තරයේ විශ්වාස කරනවා අපි සාකච්ඡාවකින් අනතුරුව අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් ඊයේ දෙවන වරටත් ඊටීඅයි සමාගමේ අක්‍රමිකතා සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. කොමිසම හමුවේ අනාවරණය වූයේ එම ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවටයි. ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ඇතුළු තවත් ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනෙකු ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියා. කොමිසම ආරම්භයේදීම එහි සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ කිසියම් සාක්ෂිකරුවෙකුට කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට බලපෑම් කිරීමට නීතිමය බලයක් කොමිසමට නොමැති නිසා ජීවක, අසංක, නාලක සහ දීපා එදිරිසිංහ යන ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනාගෙන් සාක්ෂි විමසීමෙන් වැළකී සිටීමට කොමිසම තීරණය කළ බවයි. අනතුරුව සාක්ෂි ලබා දීමට පැමිණි ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු නාලක එදිරිසිංහ රුපියල් මිලියන 50ක් ඉල්ලූ අවස්ථාවේදී තමන් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහර දෙන බවට තර්ජනය කළ බව සඳහන් කළා. ඔහු සඳහන් කළේ තවත් අවස්ථාවකදී නාලක එදිරිසිංහ ඉල්ලා සිටි රුපියල් මිලියන 200ක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ට මැර ප්‍රහාරයකට පවා ලක්වීමට සිදු වූ බවයි. ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එල්ල වූ මෙවැනි තර්ජන හේතුවෙන් තමන් සේවයෙන් ඉවත්වීමට තීරණය කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. ඉන් අනතුරුව සාක්ෂි ලබා දීමට පැමිණි තවත් ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු පෙන්වා දුන්නේ ජීවක එදිරිසිංහ ඇතුළු පිරිසක් තම නිවසට පැමිණ ඊටීඅයි ආයතනයෙන් ඉවත් වන ලෙස දැන්වූ අවස්ථාවේදී මහ බැංකුවේ අනුමැතිය ඊට අවශ්‍ය වූ බව ඔවුන්ට පැවසූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. එදින මහ බැංකුව නිවාඩු දිනයක් වුවද එදින පස්වරුවේම තමන්ට එම අනුමැතිය ඇතුළත් ලිපිය ලැබුණු බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා. සාක්ෂිකරු පෙන්වා දුන්නේ ඊටීඅයි ආයතනයේ සතු දේපල රසක් මිලදීගෙන නැත්තේ මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුමකින් බවයි. අදාළ ගිණුමෙන් මුදල් වියදම් කළ ආකාරය තමන් නොදන්නා නමුත් බොහෝ මුදල් වියදම් කර තිබුණේ ආදායම් බදු නිලධාරීන්ට අල්ලස් දීම සඳහා බවද සාක්ෂිකරු පැවසුවා. මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ මේ සියලු කරුණුවලට මහ බැංකුවද වගකිව යුතු බව තමන්ට හැඟෙන්නේද නැද්ද යන්න පිළිබඳවයි. එවිට සාක්ෂිකරු පැවසුවේ මෙම කරුණු පිළිබඳව මහ බැංකුව දැනුවත් බව තමන්ට වැටහුණු බවයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් විසින් පැහැරගත් බවට චෝදනා කළ පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් රතන හිමියන් වැඩ සිටින රාජගිරිය ධර්මායතනයේ වෙත පොලිසියද සමග අද වැඩම කළා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ නොසිටීම හේතුවෙන් දෙපාර්ශවයටම හෙට දිනේදී පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. අපි මේ ස්ථානයට පැමිණියා උන්වහන්සේ සමග මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. නමුත් අද දවසේ උන්වහන්සේ හමු වෙන්න අපට බැරි වුණා. වේදිනිගම හාමුදුරුවෝ උන්වහන්සේ රඳවගෙන ඉන්නවා කියන එක තමයි අපේ විශ්වාසය. රතන හාමුදුරුවන්ගේ රතෙන් තමයි වේදිනිගම හාමුදුරුවෝ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ප්‍රේම සබත්තාවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණයෙකු විසින් සිය පෙම්වතියගේ ගල කපා ඝාතනය කර ඇති අතර සැකකරු වස පානය කර ලදු කැලෑවක වැටී සිටියේදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන හලාවත මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඓතිහාසික කඩුවෙල සිද්ධ රන්කඩුපත්තින දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට විපක්ෂ 나යක සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය උදේ ගම්මන්පිලන මහතුරුන් අතර පිරිසක් එක්ව සිටියා. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පාක්ෂිකයන්ට ස්තුතිය පළ කිරීම සඳහා මැද කොළඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සව කිහිපයකට අද පසරව එක්වුණා. මිනුවන්ගොඩ උඩුගම්පොළ වීදිවත්ත ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් රැගෙන පලා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් තිබුණා. රටවටා හිරු ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්තනොකත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.